නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස පුරේච පච්ඡාච මජ්ජේච නත්ථි කිංචනං අකිංචනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මනං තී. ධර්මානුශාසනාවෙහි සදහැබර මූල්‍ය අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ රිලැක්ස් රූපවාහිනී නාලිකාව තුළින් අපට සවන් දීම සඳහා මේ මොහොතේ යොදාගෙන තිබෙනා වූ සදහැවතුනි, සමාජය තුළ ධර්ම දේශනා කිරීම 10 තේමාවල් තියෙනවා. තේමාවල් අයහපත් කියන්න බෑ. නමුත් ඇතැම් තේමාවල් මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැර වෙලා තියෙනවා. සමාජය පුහුදුන් අය බුදුදහම තමන්ට ඕන පැත්තට ඇදගෙන යනවා. තමන්ගේ වැඩේ කරගන්න බුද්ධ ආගම යොදා ගන්නව ඇරුණාම පෘථග්ජන සමාජයට දුකින් මිදෙන්න බුදුදහම යොදා ගන්න ආකාරය තේරෙන්නේ නැහැ. මේක තමයි මෙතන තියෙන ගැටලුව. තමන්ට ඕන දේවල් කරගන්න බුදුදහම බුද්ධ ආගම යොදා ගැනීම වෙනුවට තථාගතයන් වහන්සේ වදාළ පරිදි ජීවිතය සකසා ගැනීම තුළින් දුකින් මිදෙන්න පුළුවන් වෙනවා ජීවිතය තුළම. එහෙම සුපිරි දහමක් මෙය සහය සරල දහමක්. නමුත් සරල දහමක් කියනවට මේ රටේ ලෝකේ ඉන්න කිසිවෙක් එකඟ වෙන එකක් නැහැ. මොකද ඒ තරම් සංකීර්ණ බරපතල ගැඹුරු දහමක් බවට ඒත්තු ගන්නලා තියෙන නිසා. ත්‍රිපිටකේ ඔක්කොම දැනගෙන ඉන්න ඕන, නැත්නම් මහාන වෙන්න ඕන, ආරණ්‍යයකට වෙලා ඉන්න ඕන, පාරමිතා සම්පූර්ණලක් කරලා තියෙන්න ඕන, හේතුක ප්‍රතිසන්දි ලැබලා ඉන්න ඕන. තව ඉතින් මේකී සහ නොකී සුදුසුකම් වලින් මේවා අපි ලබා නැති බැවින් අපිට මේක කරන්න බෑ. දැන් උග්ගිරිතඥය නිබ්‍රිතඥය පදමරම කියලා අපි ඔක්කොම පදපරම කරලා තියෙනවා සමහර විට. මට හමුවන වියතෙක් පසුගිය වසර 5කට ඉස්සරලා යම් තැනකට ගිහින් අවශ්‍ය කටයුතු කරමින් ඉඳලා ඒ කොතරම් කළත් අපට මේක තේරෙන්නේ නැත්තේ පදපරම පුද්ගලයෝ කියන මානසිකත්වයක් හදාගත්තා. නමුත් මේ උග්ගිරිතඥ විවෘතඥ ඤය පදපරම කියන කාරණාව වහම නෙමෙයි දැනගන්න ඕන. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ පිළිබඳ අර්ථකථනයක් කරලා තිබෙනවා. මේක මුලින්ම කියවහම බර වැඩි වෙයිද දන්නේ නැහැ. මේ අපි මේ ජීවත් වෙනකොට කරන වැඩේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සැප විඳින එකනේ. මේක තුල සසරට බැඳෙන කාරණයට කියනවා ආස්වාදය කියලා. ඒ නිසා සසර ඇවිදින්න සිදුවෙන එකට කියනවා ආදීනමය කියලා. ඒක තේරුම් ගත්ත අයට ආස්වාදයේ ආදීනව දැක්කම ආස්වාදයෙන් මිදෙන්න කටයුතු කරන එක නිස්සරණය කියලා කියනවා. මේ මිනිසුන් කරන්න ඕන දේ. එන් තථාගත දේශනාව තුළ පැහැදිලි කරවා දාරන්නේ අර උග්ගිරිතඥ තරම් නොනැතින පුද්ගලයාට මේවා පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඔහුට නිස්සරණය විතරක් දේශනා කළාම ඇති. ඒ කියන්නේ මිදීම ඔහුට තේරෙනවා. විපරිතඥ කියන පුද්ගලයා තරම් නොනමදි. ඒ නිසා යාට ආස්වාදය නෙමෙයි ආදීනව පෙන්නලා නිස්සරණය දේශනා කරන්න ඕන. ආදීනව දැක්කනම් එයාට මිදෙන්න ඕන වෙනවා. නිස්සරණය කියන්නේ මිදීමනේ. ඤෙය්‍ය පුද්ගලයාට ආස්වාදයේ ආදීනව පෙන්නලා නිස්සරණය දේශනා කරන්න ඕන. මං හිතනවා මෙන්න මේක මනවින් පැහැදිලි කළාව නම් අර ලක්ෂ 8.5ක් කුරුරට වාසීන් සෝවාන් වී සිටියයි කියන එක සහ යමින් එමින් සතිය වැඩුවයි කියන කාරණාව ඒක අර්ථ විග්‍රහ වෙන්න වෙන විදිහකට. නමුත් සැබෑ අර්ථ විග්‍රහය ගත්තාම ඕන ඕක ඇත්ත වෙන්න ඕන.
එතකොට ඉතින් ওই මන්දබුද්ධික ආදි වශයෙන් කතා කරන්නා වූ නැත්නම් මේ පිළිබඳ නුවණක් ගෙනාවේ නැති පුද්ගලයා පමණයි පද පරම වෙන්නේ. ඔහුට ඕනකමක් නැහැ. ඔහුට ආස්වාදයේ නිවන වශයෙන් පේනවා නම් ආදීනව නිස්සරණේ ඕන නැහැ. එහෙමත් නැත්නම් මේ පස්දරට අදාළ ලෝකයේ දේවල් අල්ලාගෙන විඳින එක තමයි සැප නිවන කියලා හිතනවා නම් ඔහුට ලෝකෝත්තර සැනසීමක් ඕන නැහැ. ලෞකික සැප නිවන නම් ලෝකෝත්තර සැනසීම ඕන නැහැ. මතක තියාගන්න. මෙන්න මේ කරුණු අලලා තමයි අපි මේ පැහැදිලි කරනු ලබන්නේ. අර වචනෙත් මම ගන්නම් දැන්. ඔය වසර 30කට විතර පස්සේ වෙන්නේ සමහරට කුරුරට දිල්ලි නගරයේ ආශ්‍රය කිට්ටුව තියෙන තැනක් සතිපට්ඨානෙ දේශනා කරයි කියලා තියෙන්නේ. ඒ කාලේ ජනගහනය ලක්ෂ 8ක් කියලා කියනවා. 5ක්ම සතිපට්ඨානෙ වැඩුවයි කියලා. එතකොට 8න් 5ක්. බලන්න. 3න් 2කට ආසන්න සංඛ්‍යාවක් නේද කියලා. නමුත් ඒ වචනේ තිබුණාට ඊට පස්සේ අපි හිතන් ඉන්නේ ඉතින් මේ යන එන ගමන් යනවා කනවා ඔසවනවා දිගාරිනවා කියලා හිතා හිටියා කියලා තමයි අපි කල්පනා කරන්නේ. නෑ. සතිය මොකටද කියලා තේරුණාම අමුතුවෙන් ඉරියව් පවත්තන්න ඕනේ නැහැ. Taman පවත්තන ඉරියව්වේදී මේ සතිය භාවිතා කරලා තියෙනවා මොකටද කියලා මෙන්න මේ මම ගත්ත ගාථාවෙන් පැහැදිලි කරන්නම් ඉස්සරහට. මතක තබා ගන්න බුදු සමය තුල සතිමත් වීම හැමෝටම අවශ්‍යයි. සතිමත් වීම කියන්නේ මේ ගෙටකොඩ වෙනකොට පාවහන් වම්පත්ෙන් තබා ගිය බවට මතක තබා ගැනීම හෝ ගෙදරින් යන විට මල් පෝච්චියට යතුරු තියලා ගියා එක මතක තබා ගැනීම හෝ මුදල් හොරු ගන්නවට තැනක හංගලා තියෙනක මතක තබා ගැනීම නොවේ. එහෙම සතියක් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මේ සතියේදී දුක්වලට හේතු අයින් වෙන්න ඕනේ. සතිය තමයි මේ වැඩේ කරන්න. සති මේ පාලපාචනංව තියෙන්නේ. ඔය ගවයින්ගෙන් සීසානකොට ගවයා දෙන්න එකට බැඳලා ගැට ගහලා විය ගහක් මගින් ඒක මැදින් නගුලක් ගැට ගහලා ඒක අමුතු බානක් කියලා එකකිනුත් තව ගැට ගහලා සම්බන්ධ කරන්නේ ඇදෙනකොට කැඩෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ දැන් ගවයා මෙහෙවනවා. හිරීසා මනෝයොත්තං සතිමේ පාලපාචනං. ඕන් දෙන්න මෙහෙවන්න පාවිච්චි කරන්නේ ගහන්න නෙමෙයි. වම දකුණ කියලා නැත්නම් පිට දකුණ කියලා කෝටුව. ඒ කෝටුව මගින් ඔහුට යන පාර පෙන්නලා මෙහෙවන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සසර ගමන් මඟ නිවැරදි කරගන්න පාවිච්චි කරන්න ඕන සතිය තේරුම් ගන්න එකයි කරන්න ඕන. ඒක ධර්ම ශ්‍රවණය කරලා අපි ළඟ ඒ කියන්නේ සසර ඇවිදින්නේ කර්ම රැස් කරන්නේ අපාය යන්නේ දිව්‍ය ලෝකේ යන්නේ බ්‍රහ්ම ලෝකේ යන්නේ සතිය නැති නිසා. ඔන්න තේරුම් ගන්න. මොකද ඊළඟට ගාතාව ගන්නකො අප්‍රමාදෝ අමත පදං සපමාදෝ මච්චුනෝ පදං. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදේ නිවනට මගේ ඕන සතිය. ඒකෙන් නිවනට පමුණවන්න ඕන. එහෙනම් අසිහියෙන් කටයුතු කිරීමයි කියන ප්‍රමාදේ සතරට මගේ. එහෙනම් පව් කරන්නේ අසිහියෙන් ඒක මොකක් හරි උපාදානය ඇති. පින් කරන එකෙත් අසිහියක් තියෙනවා මොකක් හරි පුතක් දැන පුද්ගලයාට උපාදානය වීම. ධාන වර්ණ එකත් අසිහියක් ප්‍රමාදයක් තියෙනවා බබලෝ යන්න සිද්ධ වෙනවා. අපි එහෙම නෙමෙයි හිතන්නේ පව් කරන එක හොඳ නෑ අසිහියෙන් පින් කරන එක සිහියෙන් කියලානේ. නෑ. ඊට වඩා වෙනස් ක්‍රමයක්. භව ගාමිත්වය අසිහියෙන් භව නිරෝධගාමිත්වය සිහියෙන්. අන්න භව නිරෝධගාමිත්වය සඳහා මේ මොහොතට භාවිතා කළ යුතු මොකද්ද? සති. හැම කෙනෙක් තුළම මේ සති නැමැති බීජේ රෝපණය වී වර්ධනය වෙන්න වෙනවා. පැලයක් රෝපණය කරපුවම වර්ධනය වෙනවා වගේ මේක මහා ගසක් බවට පත් වෙනවා තමන්ගේ සිත් තුළ. මෙන්න මෙහෙම ඉහාත්ම වශයෙන්ම මිනිසා විසින් අනුගමනය කිරීම තුළින් ඔහුට ජීවිතයේ මැදට අගට යනකොට මුහුණ දෙන්න තිබෙන්නා වූ පීඩනයන්ට හෙවත් ආතතියන්ට මුහුණ දී විඳවන්න වෙන්නේ නැතුව ඒවා පිළිබඳ කිසිදු හැලහොල්මනක් කම්පාවක් නැතුව ජීවිතයේ සතුටින් ඉන්න පුළුවන් විදිහක් තමයි තථාගතයන් වහන්සේ ප්‍රායෝගිකව දේශනා කරලා තිබෙන්නේ. මෙන්න මේක තේරුම් ගැනීම තමයි මේ ධර්ම දේශනා සවන් දීම කියලා කියන්නේ. අන්න එතකොට මුඛ්‍ය පරමාර්ථය එහෙනම් මේ දුකින් මිදෙන මඟ තේරුම් ගැනීම.
එහෙම නැත්නම් ඉතින් 7 දවසේ පින්කමේදී පින් දෙන්න 3 මාසකම පින් වෙන ගොඩනැගිල්ලක් විවෘත කරනකොට බණ කියන්න, උත්සවයකදී බණ කියන්න, ආයතනයක් විවෘත කරනකොට බණ කියන්න, විහාරාශ්‍රම විවෘත කරනකොට බණ කියන්න, ඔය වගේ ඉතින් සතියක් බණ කියන්න, 3 මාසයක් බණ කියන්න. ඒවා අර මුඛ්‍ය පරමාර්ථයෙන් පරිබාහිරව උත්සව. එතකොට පින්කම් මේවා. අරමුණ මුඛයක තියෙනවද කියලා දන්නේ නැහැ. ඔන්න ඔය කාරණේ තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව කියන දෙයක් තමයි ඔබ මොන ආරාධනය කළත් මට විවෘත කිරීමක් වෙන්න පුළුවන්, ත්‍යාග ප්‍රදානයක් වෙන්න පුළුවන්, තව මොකක් හරි 7 දවසේ පින්කමක් වෙන්න පුළුවන්, ගෙවදීමක් වෙන්න පුළුවන්. ඔබේ කටයුත්ත ඔබ කරගන්න. මම එන්නේ මේ මිනිසාට නිවන් මඟ සරල කරලා දෙන්න. වෙන පරමාර්ථයක් මට නෑ. නිවන් මඟ සංකීර්ණ වූ නිවන් මඟ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් සරල කරලා දෙන්න. එදා මගේ ජීවිතේ පරමාර්ථය. වෙන මොකුත් නෑ. මතක තබා ගන්න. එහෙනම් අපි යමු ලස්සන ගාතාවක්. මේක වෙනම පැයක් දෙකක් කතා කරන්න ඕන එකක්. මේක කුද්දක නිකායේ සුත්ත නිපාතයේ තියෙන සුත්ත නිපාතයේ කියන දෙවෙනි ග්‍රන්ථයේ මේක සූත්‍ර දේශනා ගණනාවක් තියෙනවාකට සගාතාවක් කියලා කියන්නේ. ගාතාවක් පාසා නිවන් මඟ තියෙනවා. මේක ඔය වාසෙට්ට නැමැති බ්‍රාහ්මණයා බමුණන් පිළිබඳව කරපු ප්‍රශ්නයක් තියෙනවා. බ්‍රාහ්මණ වංශිකත්වයේ බ්‍රාහ්මණ ස්වභාවය පැහැදිලි කරලා දෙන්න කියලා. ඔවුන් ඉතින් බමුණු බවට පත් වුණේ උපතින් උභය කුල පාරිශුද්ධ කියලා ගිනි දෙවියන් පොදන එක ආදී කොට ඇති සියලු සවරප්‍රසාද Tamanට යොදා ගන්න එකනේ. බමුණු ඒගොල්ලෝ බ්‍රාහ්මණ කියලා හිතාගත් ආකාරය. තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණෙක් වෙන ආකාරය ගාථා 20කින් 30කින් පෙන්වලා තිබෙනවා. ඒ බ්‍රාහ්මණ බමුණු නෙමෙයි. ඒ බ්‍රාහ්මණ රවුලයි කොණ්ඩී වවන එක නෙමෙයි. ඒ බ්‍රාහ්මණ ගිනි දෙවියන් පිදීම නෙවෙයි. ඒ අර්ථයෙන් ගත් කල බුදුරජාණන් වහන්සේ ප්‍රථම බ්‍රාහ්මණයා සහ සරියුත් මොගලන් පරම්පරාව රහතන් වහන්සේලා තමයි බ්‍රාහ්මණයෝ. ඔන්න මේකට වෙන්න ඕන කාරණාව පිළිබඳ මේ මා පාවිච්චි කරන මේ ග්‍රන්ථයේහි ගාතාවක් පාසාම තියෙනවා. තං අහං බ්‍රූමි බ්‍රාහ්මනෝ. මම ඔහුට බ්‍රාහ්මණයා කීමේ බුදුන් වහන්සේ. නම් ඔබට ජන්මය ස්ත්‍රීද පුරුෂද කියන ප්‍රශ්නයක් නැහැ. ඒකට ලැබුණ පෙළපතත් අදට වළංගු නැහැ. මතක තියාගන්න. අද පෙළපත කියන එක ඒ කාලේ කරපු රජ කාලේ කරපු වැඩවලට අදාළ එකක් නේ. අද ඒවා කවුරුත් කරන්නේ නැහනේ. එහෙනම් අදට ගැලපෙන්න පෙළපත හදන්න වෙනවා. හමුදා නිලධාරියාගේ රාජ්‍ය පාලකයාගේ කසල සෝදකයාගේ එහෙම කියලා වාහන එලවන්නාගේ වාහන පාලනය කරන්නාගේ කියලා හදන්න වෙනවා පෙළපතක්. නැහැ. ඒ මොකක්වත් ඕන නැහැ. පෙළපත Tamanගේ ජීවිතයට කිසියම් ආකාරයක හීනමානයක් එකතු කරන එකක් නම් නීතියෙන් අවසර තියෙන්න ඕන ඒක අයින් කරගන්න. මේ පහත් ගණේ රින ගානේ සිරිත් බෞද්ධ රටවල් වල තියෙන්න බෑ. බුරුමේ කියන එකේ බුදු සමය පැමිණීම තුළ මොකක්ද අයින් වුණා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කුල ભેදය. අපි බුදු සසුන නම් තියනවා කියලා කියනවා. නමුත් යටින් ගිහි පැවිදි ඔක්කොගේම මොකද්ද තියෙන්නේ කියලා මම කියන්න ඕන නෑනේ. ඔය වෙලන් දැන්නින් වල මංගල දැන්නින් එහෙම තියෙන්නේ මොකද්ද ඔය? බොදු ගවි අරක මේක කියලා ලියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මට ළඟදී ආරංචියක් හම්බුණා මොකද්ද මේ පැවිදි කරන්ට වාසගමේ අහවල් කෑල්ල තියෙන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ හිටියනම් මොකද කරන්නේ? තොප සියලු දෙනා බුද්ධ ආගම කායත කියලා කොටුවක් අරන් පන්නයි ලංකාවෙන්. මෙන්න මෙහෙම අපි මේ ඉන්නේ බුදු සමයට අදාළ මානසිකත්වයක් තුළ නෙමෙයි හදාගත්ත වැඩවසම් යුගය කියලා කියන්නේ අන්න ඒ වගේ ඍණ මානසිකත්වයක් තුළ අපේ මෝඩකම් දුර්වලකම් සියල්ල තියාගෙන ගෙනියන්න පුළුවන් බුද්ධ ආගමක් තුළ අපි ඉන්නේ. දැන්වත් මේවා සේරුම් අරන් බලලා අතහැරලා දාන්න තේරුම් ගන්න. මේකේ දිවෙන්නේත් ඒක නෙමෙයි. දැන් ඉතින් තැනට යන්න වෙනවා. යස්ස පුරේච පච්ඡාච මජ්ජේච නත්ති කිංචනං. යමෙකුට
පෙරද පසුද මැදද කොහොමද අපි මේක හොයාගන්නේ? මේ ග්‍රන්ථවලම සමහර සූත්‍රවල තියෙනවා පෙර ඉස්සර ජීවිතේ මතු ජීවිතේ දැන් මේ ජීවිතේ කියලා. මේක නම් එහෙම නැහැ. නමුත් එහෙමත් තියෙනවා. ඉතින් ගොඩ එන්න බැරි ඒකයි. මොකද ඒ ගාථාව විවරණය කරලා තියෙන්නේ ජීවිත 3ක් ඔස්සේ සහ ජීවිතය ආත්ම කොට අරගෙන. හොඳයි ඔබට මම මෙහෙම පෙන්නුවොත් බලන්න ඔරලෝසුව දෙස. වෙලාව 12යි කියලා නැත්නම් 12ට බලන්න. පැය කටුව 12, මිනිත්තු කටුව 12, තත්පර කටුව 12. දැන් 11:59 අතීතයේද නැද්ද? 12 පසුවේ තත්පරයක අනාගතයේද නැද්ද? අතීතයත් නැහැ අනාගතයත් ඇවිදින්නේ නැහැ. දැන් මේ මජ්ජේ කියන තැනට තිබෙන්නේ මොකක්ද? මොහොතයි නේද? අන්න ඒ වගේ ඊටත් එහා සංකීර්ණ දෙයක් මේ පෙන්වන්නේ. අපේ ජීවිතේ අපි ගෙවන්නේ ඔරලෝසුවේ තත්පරය වගේ මොහොතින් මොහොත. ඒ බුදු සමය තුළ මනවින් අවධාරණය කරනවා. මට උපන්දිනේ ඉඳලා ජීවත් වෙලා ඉන්නවා කියලා තියෙන නිසා අවුරුදු 68යි 70යි 80යි කියන්න පුළුවන්. නමුත් ඊයට යන්න බෑ හෙටට යන්න බෑ. තත්පරය වගේ මොහොතින් මොහොත ගත වෙන්නේ. මේ මොහොතින් මොහොත ගත වෙනකොට අපි කරන්නේ මොකක්ද? මේ මොහොතේ මම නම් දන්න ආකාරයට සබ්බං ඕබික්කවේ දේසිස්සාමි පෙහෙදලා තියෙන්නේ මේ කරන වැඩේට. ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පහතත් සිතත් අරමුණුත් කියන මේ දෙක එකතු වෙලා හදන කාරණේ පවත්නවා. ඔන්න ඔතනයි ඔබ ඉන්නේ. රූපය මුල්කට ගත්ත ඇසේ පහළ වෙන්නා වූ ඇසත් රූපයත් නිසා රූප වේදනා සංඥා සංකාර පහක්. කනට මාරුණු ශබ්ද රූපය මුල්කට ගත්ත රූප වේදනා සංඥා සංකාර පහක්. නාසය මුල්කට ගත්තොත් නාසයේ ගන්ධය මුල්කට ගත්ත ගන්ධයත් ගන්ධ රූපයත් නාසයේ ප්‍රසාදයත් ගන්ධ රූපයත් මුල් කර රූප වේදනා සංඥා සංකාර පහක්. මම කියන්නේ කොරවක්ක අලකොලෙන් අලකොලයට යනවා වගේ. වඳුරෙක් එක අත්තක් අතෑරලා අනික අල්ලා ගන්නවා වගේ. අපි මේ අරමුණෙන් අරමුණට යන ගමනක් තියෙන්නේ. අන්නේ ඔබ ළඟ තිබෙනා මේ අරමුණ තථාගතයන් වහන්සේ විශේෂ අර්ථකථනයක් දීලා තියෙනවා. ඒක සිදුවෙන කර්තව්‍ය අනුව, කෘත්‍ය අනුව. එහෙම නැත්නම් එහෙම එකක් තියෙනව නෙවෙයි. ඒක සිදුවීම සම්බන්ධයෙන් අර්ථ විග්‍රහයක් පමණයි. මෙන්න මේක දැනගන්න ඕන මේ පුරේච පච්චාච මජ්ජේච කියන තුන දැනගන්න. එතකොට ඒකට කියන්නේ ඇසට හමු වෙන රූපය වේදනාවෙන් විඳිනවා, සංඥාවෙන් රූප සංඥා වශයෙන් හඳුනනවා, සංඛාරයෙන් ඒකට අදාළ චේතනා එකතු කරනවා, විඥාණයෙන් මේ හතර කරපුදි දැනගන්නවා. ස්කන්ධ පංචකය. මේ ස්කන්ධ පංචකය මුල් කොටගෙන ජීවත් වෙන පුද්ගලයාට අතීත බර ගොඩක් තියෙනවා. අනාගත පැතුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බණ තේරුම් නැති පුද්ගලයාට යස්ස පුරේච පත්‍යාච ඒසංනෝ අත්ති කිංචනං. මේ ගාථාවේ අනිත් පැත්ත. මේ පදයට ගන්න ඕන මොකද්ද? කිංචන කියන එකට. දුක් උපදන හේතු. ඔය කෝදං ජහේ විප්ප ජහయ్య මානං කියන එකේ අගපදයේ තියෙනවා අකිංචනං අනුපතන්ති දුක්ඛා. ඒ පුද්ගලයෙක් සම්බන්ධයෙන් පෙන්වන්නේ කිංචන නැති විට දුක්පතිත වන්නේ නැත. ගැඹුරින් හිතන්න ලෝකේ තියෙන කාරණා දුක්පතිත කරන්නේ නැහැ. ඔබේ සිතේ පවතිනා වූ කිංචන විසින් ඔබට දුක් ගෙනත් දෙනවා. එහෙනම් කිංචන කියන්නේ දුකට හේතු නැත්නම් කෙලෙස් නැත්නම් මොනවා හරි එහෙම කාරණයක්.
කෙලෙස් වෙන්න පුළුවනි. වචනේ පාවිච්චි කරන ආකාරයට අල්ලා ගැනීම. දැන් මේ පෙන්වන එකේ පෙන්වන්නේ මේකේ අනිත් පැත්ත. හැදුන කෙනා. මේ හැදුන කෙනා මෙහෙමනම් අපි හැදෙන තැනට යන්න මොකද්ද පාවිච්චි කරන්න ඕන කියලා කියන්නයි මම මේක අරන් තියෙන්නේ. දැන් ඔබට ගත වුණ අතීතය තුළ ඔබ කළ කී දේවල් සමග මව්පියන් නෑදෑයන් ගුරු හිත මිත්‍රාදීන් අහිතවත් අය පිළිබඳව කිසියම් ආකාරයක දැන් හම් වෙනකොට අදාළ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම ආදී කොටසක් නැද්ද? මතකය නෙවෙයි මම කියන්නේ දවන සතරු ස්වභාවයේ හැඟීම් තියෙනවානේ. අද දේවා අද දකින්නකොට අදාළ කෙනෙක් දකින්නකොට හඬක් අහනකොට සිද්ධියකදී එන්නේ අදේ වදේ අතීතේ. ඔබ දන්නේ නැහැ මේ අතීතේ පාදක කොටගෙන ඔබ තීරණ ගන්න එපා විඳවන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඔබට අනාගතයට යන්නත් උගන්වලා නැද්ද? පින් කරපුවාම දෙවියන් අතර ඉපදින්න පුළුවන්. තුසිත දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට එතෙන්ට ඇවිදින් ලකින්න පුළුවන්. අනාගත බුදුහාමුදුරුවන්ට මෙච්චර දන් දීලා බුද්ධ ශ්‍රාවකයන්ට එදාට චතුස්සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඔබ දැන් කොහෙද ඉන්නේ? පච්චාච කිංචනං. මෙන්න මෙහෙම ඔබ විසින් ඔබේ වර්තමානයේ වහගන්නට අතීතය සහ අනාගතය දෙකම ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ අතීතං න අනුසෝචන්ති න පජප්පන්ති නාගතං. අනාගතය පිළිබඳව සිහින නැත. අතීතය පිළිබඳව ශෝක කිරීමකුත් නැත. එතෙන්ද එන්නේ කොහොමද අපි? අපි එතනද ඉන්නේ. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. මේ කරුණ පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා පංචශීලයේ සිට උපසම්පදා සීලය ඒකක වශයෙන් පදනම් කොටගෙන නෙමෙයි. මේ තමන් ජීවත් වෙනකොට වර්තමාන මොහොතේ හමු වෙන අරමුණ තුල ඇතිවෙනා වූ ඇලීම හෝ ගැටීම හෝ කලකිරීම හෝ මුලාව හෝ උද්වේගකර බව හෝ මොනවා හරි කාරණයක් අද ඇති වුණ එකක් නෙවෙයි. මින් පෙර ජීවත් වීම තුළින් භාවිතා කොට ශේෂ කළ දෙයක්. මම උදාහරණයක් කියනවා. ඔය ජලයේ සැඟවුණ විවිධ සත්තු ඉන්නවා. ඉස්සෝ ඉන්නවා. එතකොට කොරළි ඉන්නවා. එතකොට තෙප්පිල් විලි ඉන්නවා. ගල්ලාදෝ ඉන්නවා. තව නොඑක් නම් තියෙන සත්තු ඉන්නවා. ඔවුන් මේ නිකන් එන්නේ නැහැ. ඔවුන්ට අදාළ හැම දාපුවම එළියට එනවා. ඒ හැමට උන් ආසයි කන්න. එහෙනම් ඉස්සට පොල් කෑල්ල දුන්නොත් ගල්ලාදට ඊට අදාළ දේ දුන්නොත් එළියට ඇවිදින් ඕක ඇදගෙන අරන් යනවා. එතකොට මේ ඇතුලේ සැඟවුණු සතා එළියට ගන්න හැම උදව් වෙනවා වගේ ඔබට මේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කනෙන් හැම විටම හම්බ වෙන්නේ යමක්. ඔබ ඒක දන්නේ නැහැ. ඔබ එකේ උදව් කරන ඔබේ සිතේ හැඟවුණා වූ අතීතේ ගන්නවා මෙතෙන්ට. ඔය ලෝභය එනවා, දේශය එනවා, තරහ එනවා, වෛරය එනවා, පලි ගන්න හිතෙනවා, මරාර මැරෙන්න හිතෙනවා, ඉන්නවා මැරෙනවා. ඔය ඒ තමයි අතීතය. ඒ ටිකට තමයි කිංචන කියන්නේ. මේවා නෙමෙයිද දුක්? බලන්න මේ රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාජී ජරාච මරණම් පිච ශෝක මේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං උපායාසේකා දස නැද්ද කියලා. දැන් නෑ. දැන් හොඳ ප්‍රීති උත්සවයක සතුටින් ඉන්නවා. මොකක් හරි බෝතලයක් හැප්පීම හරි අනුම් පදයක් කීම තුළ ඇද්දක රතු වෙලා යකෙක් බවට පත් වෙනවා. ඒ දැන් එකක්ද? තමන් හංගාගත්ත දේශ මූලනේ අර ආවේ. ඔහු නිසා වෙනුවෙන් නෙමෙයි නෝ දේශ මූලයක් ඔබේ හංගාගෙන තියෙනවා. මේක ආවෙන් පස්සේ නෑදෑකම් යාළුකම් මොකක්වත් නැහැ. මරා ගන්නවා. මම දන්න කතාවක තියෙනවා මේ
මස්සිනාලා දෙන්නේ. කියන්නේ මෙයාගේම නංගි තමයි අනිත් එක්කෙනා විවාහලා ඉන්නේ. මේ දෙන්න ඉතින් ගෙවල් හදාන දුගී දුප්පත් ජීවිතයක් තමයි ගත කරන්නේ. කරන්නේ ඉතින් ලීරණ එක. ඉතින් උදේ ඉඳලා හවස වෙනකන් ලීරලා ඇඟේ අමාරුවට මත් වෙන්නත් මොනවා හරි අරන් තමයි යන්නේ. මත් වුණාමත් ඉතින් ඒගොල්ලොන්ට ඔය මොනවා හරි කියන්නත් හිතෙනවා. යන ගමන් අනිත් එක්කෙනා කියනවා මේ ගීතයක්. මේක මේ මස්සිනාට අල්ලන්නේ. ඒක කියන්න එපයි කියලා කියනවා. ඒ කියන දෙහන මිනිස්සෙක් නෙවෙයිනේ අර මිනිස්සයත් බීලා හින්දා. එයා ඒක කියනවා. මේක මොහුගේ මේ අතීතේ මතක් කරන්න කේන්ති අවුස්සන්න හේතු වෙනවා. අනතුරුව තමන්ගේ නංගි වැඳලා ඉන්න කෙනා කියලා දාන්න මතකත් නැහැ. මේ මිනිස්සයා කෙරෙහි දේශසහගත වෙලා පන්නන ගිහින් පිටිපස්සෙන් ඝාතනය කරනවා. දැන් තමන්ගේ නංගිට ස්වාමි පුරුෂයෙකුත් නැහැ. තමන් දැන් මේ ඒ කාලේ තිබුණ බෝවගම්බර ඉඳන් තමයි මේ කතාව එලි කරන්නේ. මම ඇත්ත කතා හදරන්නේ නැහනේ. තප්පර 2ක් 3ක සිහි නැතිකම කියලා පශ්චාත්තාප දින ජීවිතේ පශ්චාත්තාපය. ඒක කලේ කවුද? පුද්ගලයාද? පුද්ගලයා එතෙන්ද පෙළමන්න උදව් වුණේ මත්පැන් වලින් සිහි නැතිකම. ඊට පස්සේ අර ද්වේෂය නැමැති අතීතයයි ඒක කලේ. ඔබ හිතනවාද ඔබේ ඔය ලෝභ දේශ මොහ වර්තමාන එකක් කියලා? නෑ. සංසාරයේ සහ මේ ජීවිතේ මූලය නම් සංසාරයේ මේ ජීවිතේ නම් ඒ කරුණ නිසා පුරුදු කරගත්ත දෙයක්. අන්න මේ මම හැම කියලා කියන්නේ බාහිරෙන් හම්බ වෙන කාරණා ඔබේ හැඟවුණ මේ කොටස උඩට එන්න මතුවෙන්න හේතු වෙනවා. මේ කාරණේ තේරුම් ගන්න. ඒ නිසා මෙන්න මේ විදිහට අපි ජීවත් වෙන්නේ වර්තමාන මොහොත තුළ නෙමෙයි Taman ජීවත් වුණ කාලය තුළ හදාගත්තා වූ කොටසක් තුළ. එතකොට මොකද වෙන්නේ? ඔහුට පුරේ පෙරපැත්තෙන් කකින්චන තියෙනවා. ඒ වගේම ඉගෙනගත්ත කාරණා අනුව ව්‍යාපාරික අනාගතේ නෙමෙයි අර ගෞතම සසුන තුළ මේ සැනස් දුකින් මිදෙන්න පුළුවන්කමක් නැහැ මොනම හරි කාරණා නිසා කියලා. ඒ නිසා අනාගතයේ බුදුහාමුදුරුවෝ ආපුවම එදාට බදාන එහෙම දීලා චතුස්සත්‍ය අවබෝධ කරගන්න අපි පාරමිතා සම්පූර්ණ කරමු කියලා අනාගතයක් හදලා දෙනවා. එතකොට ඔහුට අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා. ඔහු දන්නේ නැහැ මේ අතීත ගත වූ අතීතයේ සහ ඕන අනාගතයේ වර්තමානයට ගැනීම තුළින් වර්තමානයේ වැහෙනවා කියලා. ඒ නිසා සාමාන්‍ය සමාජයට මේ ගාථාවේ අනිත් පැත්ත. මෙන්න මේ ටික කවුද හදලා දුන්නේ? සමාජයේද මව්පියන්ද? ඔබ විසින් ලැබෙන්නා වූ අරමුණු වලට ඇති කරගන්නා වූ විරෝධය අවිරෝධය ඇලීම ගැටීම මුලා මුල් කොට ගත්තා වූ පස්සේ ගන්න Taman විසින් තබාගත් දෙයක් නේද මේක? මේක නේද මේ බාහිරින් අටලෝ දහමට අදාළ කාරණා ලැබෙන විට ඔබ කලබලයටපත් වෙලා නොසන්සුන් බවටපත් වෙලා ඒ හැඟීම් විසින් ඔබ මෙහෙවන කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ හිතනවාද මේ ටිකක් තියාගෙන ඔබට තනසිල් ඉන්න හම් වෙයි කියලා? මෙන්න මේ චිත්ත අභ්‍යන්තරයට තිබී එන්නට උපදින කාරණා ටික තමයි ඔබට පීඩාව දුක ගෙනත් දෙන්නේ. මේක ඔබ පෝෂණය කරගත්ත දෙයක්. ඒක පඨම සහ ဒုတိ ය අසුතවන්ත සූත්‍රවල ද අනුසූත සූත්‍රයේද පවතින්නේ නෑ. පඨම සහ ဒုတိ ය භික්ඛු සූත්‍රවල ජීවත් වෙන්න ගිහින් ඔබ මේ අරමුණු රසය විඳින්න ගොහින් උපේක්ෂා සහගතව අවසන් කරන්න නැතුව ඇලීමකින් ගැටීමකින් මුලාවකින් කල්පනා කළොත් එහෙම හොඳයි මට වෙලාවක් ආවෝයි කියලා මේක අනුසේ හේතු වශයෙන් ඉතුරු කළොත් යංකෝ භික්ඛවේ අනුසේති කියලා එකට කියන්නේ.
චිත්තාභ්‍යන්තරයට ශේෂයක් ඉතුරු කිරීම. ද්‍රව්‍ය නෙවෙයි, නමුත් ඒක අනුසේති කියන්නේත් ඒකයි. අන්නේ ඒවා තමයි කිංචන කියලා කියන්නේ. තේන ඒ අනුසේ නිසා තමයි ඔබට වර්තමාන මොහොතේ මේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල, ඊර්ෂ්‍යා, ක්‍රෝධ මූල නැත්නම් මේ ගිනි හටගන්නේ. ඔබ එහෙම දකින්නේ නැහැ. ඔබ දකින්නේ මේ බාහිර කාරණා නිසා ඔබට ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, කාමයේ ඉපදුනායි කියලා. ඒ නිසා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්න එතකොට සාමාන්‍ය සමාජයට යස්ස පුරේච යම් කුත්තලයකට මුල් පැත්තේ කිංචන තියෙනවා. ආදාන කියන්නේ තද දැඩිකොට ගැනීම හැවත් උපාදාන තියෙනවා. ඒ වගේම තව මොකක් හරි මිත්‍යා දෘෂ්ටියක් අරගෙන අනාගතයට සසර යන්න හදාන තියෙනවා නම් පාරමිතා සම්පූර්ණ කළා නැහැ කියලා හරි, තව දන් දීපුවට වැඩිපුර විපාක ලබන්න ඕන කියලා හරි, දිව්‍ය ලෝකෙ මීට වඩා හැප තියෙනවා කියලා හරි. එතකොට එහෙනම් ඒ ඔස්සේ ලෝභ මූලිකව හදාගත්තා වූ අනාගතයකුත් තියෙනවා. මේ දෙක විසින්ම ඔබේ වර්තමානය වසා දමනවා. මොකද මේ දෙකේම තිබෙන්නේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, නීවරණ. නීවරණ හිතට ආවම මොකද කරන්නේ? නිවීම වහනවා. නීවරණ හිතට ආවම නිවීම වහනවා නම් නීවරණ නැති වුණ දවසට නේද නිවීමේ හැටි තේරෙන්නේ. ඒ කියන්නේ ඔබ ළඟ නිවීමක් තියාන ඔබ ඒක වහගෙන නේද මේ හොයන්න හදන්නේ. ඔබත් අර උපැස්සියල නළලිය දමාගෙන උපස්සියල හෙව්වා වූ පුද්ගලයා වගේ කෙනෙක් නේ. නිවීම වහගෙන නිවීම හොයන්න සංසාරේ ඇවිදින්න කල්පනා කරනවා. දැන් මේකේ මම තවත් කියපු නැති වචනයක් තියෙනවා. මේකත් තව ටිකක් හදන්න ඕන. මේ යස්ස පුරේච කියන එක පැහැදිලි කරනවා යම් මහණෙකුට අතීත පංචස්කන්ධ කෙරෙහිදු අනාගත පංචස්කන්ධ කෙරෙහිදු යම් මහණෙකුට කියලා නෑ යමෙකුට හරිද වර්තමාන පංචස්කන්ධ කෙරෙහි සංඛ්‍යාත මධ්‍යෙහිද තෘෂ්ණා ග්‍රහණය කිරීමක් හෝ සංඛ්‍යාත කිංචන නැද්ද? දැන් ආයෙත් අතීත ස්කන්ධයි වර්තමාන ස්කන්ධ වශයෙන් ආයෙත් තුනක්. ඔබටත් තියෙනව නේද? තියෙන බව දැනගන්නේ කොහොමද? දේශපාලන පරාජයේදී බලන්න ඔබේ දුක මතුවෙන්නේ නැද්ද කියලා. දරුවෙකුගේ දුකකදී නැත්නම් කරදරයකදී බලන්න ඔබට දුක මතුවෙන්නේ නැතිද කියලා. ඔබට සිදුවන අලාභයකදී බලන්න ඔබ එකෙන් නිශ්ශබ්දවද කම්පන වෙනවද කියලා. ඔබට සිදුවන ලාභයකදී බලන්න ඔබ කොතරම් උඩ පනිනවද කියලා. මෙන්න මේ ගහන පදේ අනුවයි කරකිලා නටන්නේ. බාහිර කාරණේ තමයි ගහන පදේ, ඊට අනුව දක්වන ප්‍රතිචාරය හැම විටම වර්තමානයේ නොව අතීතයයි. ඔන්න ඔබ හදාගත්ත අතීතය. නමුත් අතීත පංචස්කන්ධ කියලා මෙතන පෙන්නන්නේ ගත වුණ අතීතය කියන එක නෙවෙයි. වර්තමාන මොහොතට එන එකේ ඔය අතීතය තියෙනවා. අතීත තබා තිබෙන හේතු නිසා වර්තමාන මොහොත වසා ලැබීමට අතීත ආවරණය එනවා. දැන් මට තරහ ආවා කියන එක අතීත එකක් නෙමෙයි, දැන් එකක් නේ. නමුත් ඒකට හේතුව තමන් හදාගත්ත කාරණාව. මේ විදිහට ඔබට තේරෙනවද ලෝභය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ ඔබ විසින් ධර්මයේ තේරුම් ගන්න පෙර හදාගත්තා වූ අර අනුසයෙන් අතීතයේ පැමිණීම කියලා. ඔබ දැන් ඉන්නේ වර්තමානයේද අතීතයේද? ඔබේ පෞද්ගලික ජීවිතය අරන් බලන්න. දේශපාලන කටයුත්තකදී, ආගමික කටයුත්තකදී, හොරකමකදී, තවත් මොනවා හරි කාරණයකදී ඔබ තීරණයක් ගන්නේ මේ මොහොත මුල් කොටගෙනද පරණ කාරණා මුල් කොටගෙනද කියලා. දැන් මම මෙහෙම මතක් කරනවා මේක මේ ජීවිතයේ අත්දැකීමක්. නමුත් මේක මතක් කරන්නේ සිද්ධිය ගැන කියන්න නෙවෙයි. මම කියලා ඇති දේශනාවලදී ඔය
අපිත් කුඩා දරුවෝ විදිහට හිටියානේ. සෙල්ලම් කරනවා. එතකොට ඉතින් මිදුලට මොනවා හරි ගෙනත් දාලා සෙල්ලම් කරනවානේ. එහෙම සෙල්ලම් කරපු වෙහි දවසක අඳුර වැටිගෙන තියෙන වෙලාවක අර ගෙයි මිදුලයි සම්බන්ධ කරන අතරමඟ කොටස නැත්තම් සිමෙන්තියේ මේ කොරිඩෝ වෙන්නේ නැති අඳුරේ මද අඳුරේ සර්පෙක් ඉන්නවා දැකලා බය වෙනවා. කොතරම් බය වුණාද කියනවනම් ඒක කිලිපොලා ගියා සමග පොළොගාගේ පොල්ලිත් දැක්කම. දැන් ඉතින් අපිට මේ පිළිබඳ සොයා බලන්නට විදුලි පන්දමක් නැහැ. වහාම ක්‍රියාත්මක කරන පරිදි තාත්තා හිටියෙත් නැහැ. තාත්තගේ ඇදට ගිහින් විදුලි පන්දම අරන් ඇවිදින් තමයි මේ සතා මොකಾದ බලන්නේ. බැලුවම අපිම සෙල්ලම් කරන්න ගෙනත් දාපු පරණ කඹයක් තමයි උතලා තියෙන්නේ. කඹේ ගැටෙනකොට මම කොහොමද පොළගෙත් දැක්කේ? කොහොමද මම බය වුනේ? මේ උදව් වුණා තමන් පොළඟා කෙරෙහි පොළඟා විසයි මිනිස්සුන්ට කාලා මැරිලා තියෙනවා කියලා එකතු කරගත්ත ඔක්කොම ටික නිසා කිලිපොලා යන මතකයේ තෙන්ඩෙන්න. දැන් ඒක වර්තමානයේද? වර්තමානයේ නම් කඹේ පේන්නේ නැහැ. වර්තමාන ප්‍රත්‍යයෙන් අතීතයේ හිතට මතකේ නෙමෙයි පෙන්වන්නේ අර බයසෝක වේදනා කියන හැඟීම් ටික. දැන් ඒක අතීත ස්කන්ධද වර්තමානයේද? වර්තමානයේ වසාගත් අතීතය. මේ ඔස්සේ හිතන්නකො පෘථග්ජන සමාජය හැම විටම වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ ඔය හදාගත්ත හැඟීම් ටික නේද කියලා. ඔය හැඟීම් බරිත වෙනවා හැඟීම් සහිත වෙනවා කියලා කියන්නේ සංවේදී වෙනවා කියලා. මතකේ නෙවෙයි මතකේ තියෙන්න ඕන. ඊට අදාළ එකතු කරගත්ත ලෝභයේ දේශේ මොහේ ඊර්ෂ්‍යාව කෝධේ වෛරය තෙන්ට එනවා. දැන් වර්තමානයේ වැහුණානේ. දැන් ඔය අතීත හේතු නිසා ඔක මමත්වෙන් ගත්තාම වර්තමානෙත් ඔකට ඇලෙන්න ගැටෙන්න යනවා. එතකොට මජ්ජේ මැදත් කිංචනයක් බවට පත් වෙනවා. මැදක් කිංචනයක් බවට පත් වුණොත් එහෙම අතීත වර්තමානයේ මුල් කොටගෙන එහෙම ඇලුණේකේ ප්‍රතිඵලය අනාගතයේ ගන්න හේතුවකුත් තියලා අවසන් කරනවා. මේ තුනම එක මොහොතක දකින්න ඉගෙන ගන්න. අතීතයේ තිබුණ අමනාපයක් එනවා දැන් තරහව පාවිච්චි කරනවා ආය හම්බුනොත් හොඳ වැඩක් කරන්නම් කියලා හිතනවා. අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු. ඉස්සර ජීවිතේ මේ ජීවිතේ මතු ජීවිතේ නෙමෙයි ඊයේ අදයි හෙටයි නෙමෙයි පෙර ස්කන්ධ දැන් ස්කන්ධ සහ මතු ස්කන්ධත් මේ වර්තමාන ස්කන්ධය තුල අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු. ඔන්න බුදු දහමේ සියුම් විග්‍රහය. දැන් මේකට තියෙනවා සිබ්බණි නැත්තම් වියමන කියලා එකකුත්. අතීතය ආවහම වර්තමාන මුලාව විසින් සංසුන් බව යටපත් කර අනාගතයට ගැට ගහනවා. අතීත අර්ථ අන්න මිනිස්සුන්ට කරන වැඩේ. හෙවත් පවේ උපාදානයෙන්, පිනේ උපාදානයෙන්, ධාන උපාදානයෙන් සතරක් හදනවා. ඔන්න දැන් මේ ගාථාව අනිත් පැත්ත යස්ස පුරේච පච්චාච මජ්ජේච යස්ස පුරේච පච්චාච මජ්ජේච අත්තිකිංචනං. ගාථාව එහෙම නෙමෙයි තියෙන්නේ. කිංචනං ආදානං තම් අහං පුතග්ජනෝති කියලා උච්චති කියලා ගාථාව හදන්න වෙනවා. තම් අහං බ්‍රූමි පුතග්ජනෝ. එහෙමයි හරියන්නේ. යම් කිසි පුද්ගලයෙකුට මේ අතීත කොටස එනවාද ඒක වර්තමානයේ රැවටි අනාගතයට තියනවාද ඒ පුද්ගලයාට කිංචන ගොඩක් තියෙනවා. කිංචන වලට ඇලී යාමකුත් තියෙනවා. ඒ නිසා ඔහුට කියන්න වෙනවා තං හම්බ්‍රෝමි පුතග්ජනෝ. මම ඔහුට පුතග්ජනේ ආයයි කියමි. ඔබ වෙනුවෙන් අමුතුවෙන් ගාතාවක් හැදුවා මම. ඔතන ඉඳලා බෑ. මෙන්න මේ පූර්වාදර්ශයටපත් වෙන්න ඔබ මොකද කරන්න ඕන? ඒක තමයි බෞද්ධකම. ඒක තමයි බුදුන් සරණ යාම, ඒක තමයි ප්‍රතිපදාව, ඒක තමයි බෞද්ධ ජීවිතේ. ඔන්න ඔය ඔතෙන්නපත් වෙන්න මොකද කරන්න ඕන?
ඒක තමයි බුදු සමයේ භාවනාව නැත්නම් විදර්ශනාව කියන්නේ. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියලා කියන්නේ. වර්තමාන මොහොත අනාගත ඵලයකට හේතු නොතබා අතීතේනොන් නිදහස් වෙන්නේ කොහොමද? එහෙනම් අතීතයේ වර්තමානයේ හරහා අනාගතයට වියමන අතර වෙන්න ඕන. දැන් මේකට මොකද්ද කරන්න ඕන? ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් ආදී වශයෙන් ගත්තා වූ ආභරණයක් තුල ඉන්නේ නැතුව ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ වර්තමාන ස්කන්ධ පංචකය තුල ජීවත් වෙන්න ඕන. මේ අතීතයේ මල එකක් බවට පත් කරන්න අතීතං අනුසෝචන්ති වෙනකොට අතීතං නානුසෝචන්ති කරන්න කවුද මෙතන ඉන්න ඕන? පෙර මෙතන හිටපු කෙනාට මුට්ට සති කියලා කියනවා. එයාට සිහි කල්පනාවක් නැහැ. ආයකට එකතු වෙනවා. මේ ජීවිතයේ සහ සසරේ බොහෝ කල මේ අතීතෙන් එන එකට එකතු වීම නැමැති ක්‍රියාව අපි කළ බැවින් අපට ප්‍රමාද විහරණය බලවත්. එනිසා අතීතයේ මුල් කොටගෙන වර්තමානයට රැවටි වර්තමානයේ මුල් කොටගෙන වර්තමානයේ හේතු තබමින් ඔබ වර්තමාන මොහොත සසර හදන මධ්‍යස්ථානයක් බවට පත් කරමින් පමාද විහාරී පෘථග්ජනයෙක් බවට පත් වෙලා ඉන්නවා. සසර හදන තැනම සසර කඩන තැනට බවට පත් කරගන්න. භවගමන නිර්වාණය කරන තැනම භව නිරෝධී භාවයට පත් කරගන්න කවුද මෙතෙන්ට ගේන්න ඕන කෙනා වශයෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරවදාලේ. අපමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් සිහියෙන් කටයුතු කිරීමයි කියනලද අප්‍රමාදයේ නිවනට මගේ ප්‍රමාදයේ මරණට මගේ. අතීතයට රැවටි වර්තමානයේ විඳ අනාගතයට තියෙන එක පමාද විහරණයයි. පෘථග්ජනයා සමස්තයක් වශයෙන් පමාද විහාරී. පමාද විහාරී චරිතේ ප්‍රමාදේ කඩන්ට එතෙන්ට ගේන්න ඕන අප්‍රමාදේ මොකක්ද? සිහියෙන් කටයුතු කිරීම. අන්නාර කුරුරට වැසියන් කොයි මොහොතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදීද? ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් එයාට එකතු නොවී ඉන්නට භාවිතා කරපු සිහියයි සතිපට්ඨානය. පතෝල කපිමි ගම්මිරිස් හොදමි අඩිය තියමි කිය හිටියා නෙවෙයි. පවත්තන ඉරියව්වක් පවත්වනවා. නමුත් ඒකෙදිම තමයි පස්දොරට ගැටෙන කාරණාව නිසා මේ Taman හදාගත්ත එක එන්නේ. එයාට එකතු වුණොත් අපිට භාවනාවක් නැහැ, සසරක් තියෙන්නේ අසිහින් කටයුතු කිරීම. එයාගෙන් නිදහස් වෙන්න අවශ්‍ය ඇයි කියලා තේරෙන්න ඕන. එයා මල අතීතයක්, එයා සිද්ධියක් නෙමෙයි, දැන් සිතුවිල්ලක් විතරයි. එයාට රැවටුනොත් සිතුවිල්ලක් වශයෙන් නෙමෙයි, දෙයක් තනක් වශයෙන්. ඒ නිසා අපට වර්තමාන සැනසීම වහනවා, අපට සසරක් හදනවා. මෙයා ඒ නිසා තථාගතයන් වහන්සේ මෙයා සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ නිවසින් බැහැර කර යුතු හතුරෙක්. අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තිකා, අන්තරා වදකා කියන නම් ටිකක් දීලා තියෙන ඇතුළත. මේක ප්‍රායෝගිකව ත්‍රිපිටකයේ තියෙනවා, නමුත් මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. වෛරයකදී මෛත්‍රිය වඩන්න ඕන. ක්‍රෝධයකදී ක්‍රෝධ නොකරන්න ඕන. ඉවසන්න ඕන. ඒ පෙන්වන්නේ අරක පාවිච්චි කරන්න ඕනේ නැහැ කියන එක නේද? ක්‍රෝධී හැඟීම, වෛරී හැඟීම පාවිච්චි කරන්න ඕන නැහැ කියන එකයි, පාවිච්චි කරන්න එපා කියන එකයි මේ ඉවසන්න ඕන, මෙත් වඩන්න ඕනේ කියලා කියන්නේ. අපි ඉතින් ඒ වෙනුවට දැක්ක කියලා හරි නැත්නම් සියලු සත්ත්වයන් දුක් වෙත්වා කියලා හරි වෙන වචනයක් කියන්න පුරුදු වුණාම අරකින් මිදෙන්න ඒක අතීතයේ බව දැක්කේ නැහැ. ඒක දුක් වෙනත් දෙන හේතු වගේ දැක්කේ නැහැ. අන්න එහෙමයි අපිට මේ වෙනත් දෙයක් හුරු කිරීම තුළින් අරකින් හිතින් මග අරින්න හුරු වුණ සරල ක්‍රමයක් පාවිච්චි කරන්නේ. මේක නෙමෙයි වෙන්න ඕන කාරණාව. අපට දැනিলা තිබෙන්න ඕන මේ මොහොතේ සිතට එන්නා වූ මේ නීවරණ නම් වූ ධර්මතාවය තුළ වැසී යන්නේ නිවීම කියලා. කිංචන විසින් නිවීම වසා දමනවා. කිංචන නැති දවසට එන්නම් නීවරණ නැතුවම එතන තිබෙන සෝයක් වෙන්න ඕන නැද්ද නිවීම?
ඉතින් මේක හොයන්න මේ තමන් ළඟ තියෙන නිහිම හොයන්න පෙරම් පුරන්න හරි අනාගත බුදුහාඳුර හම්බ වෙන කරි යන්න ඕනේද? එතකොට ආපහු කිංචන හදාගෙන සසරක් හදාන නේද තියෙන්නේ. ඇයි අර අතීතම් පහිනන්තම් කියලා කියන්නේ? අතීතේ මල එකක් කියන්නේ. එයා ප්‍රයෝජනට ගත්තොත් ප්‍රශ්නේ දුර දිග යනවා ඇරුණාම විසඳෙන්නේ නැහැ. එයා හංගලා තියන්නත් බෑ, එන්නත් ඕන, ආවම එකතු නොවි අතාරින්නත් ඕන. සැඟවී තිබෙන බැවින් එන වෙලාවට කියනවා උපන් අකුසල් කියලා. තරහ එනවා, වෛරය එනවා, පලිගන්න හිතෙනවා කියන්නේ උපන් අකුසල්. වැඩි දියුණු කිරීමට වෑයම අරන් හරියන්නේ නැහැ, දුරු කරන්න ඕන. දුරු කරන්න නම් වර්තමාන ප්‍රතික්‍රියා දක්වන පාලකයා බවට එයාටපත් කරන්නේ නැතුව එයාට මැදට සිහිය ගෙනත් එයා පන්නන්න ඕන. සිතින් බැහැර කරන්න ඕන. නැවත නැවතත් සිතට ආවත් එයාට එකතු නොවී ඉන්න ඕන. පෘථග්ජන පුද්ගලයාට එහෙම බෑ, මට මරාන මැරෙන්න ගහගන්න කපා ගන්න කොටන්න එකට එක කරන්නමයි හිතෙන්නේ කියනවා. අන්න සිහිය නැතිකම පෙන්වන හැටි. ඒ ඔක්කොම වචන වල පෙන්වන්නේ පුද්ගලයා සිහිය දියුණු කරලා නැහැ කියලා. මොහොතකින් හැඟීමට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වනවා. අතීත මොහොත අතීතයේ වර්තමාන මොහොතට ගොඩ එන එක වළක්වන්න එයාට පාලනයේ බාර නොදෙන්න අපිට එයා හතුරෙක් වශයෙන් දකින්න, එයා දුකට හේතු වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. එතකොට එයාට එකතු වෙන්න බෑ. මෙන්න මේ එයාට එකතු වීම අපේ අනාගත සසර හදන බව තේරුම් ගත්තාම එයාට එකතු නොවී ඉන්න තමයි මේ සතිය ඕනකමක් තිබෙන්නේ. සතියට පේනවා මේ ඉන්නේ වර්තමාන සිද්ධියක් නෙමෙයි, Taman හදාගත්ත අතීත මල එකක්, සිතවිල්ලක් වශයෙන්, කෙනෙක් වශයෙන් කියලා. එයාට පාලනය බාර දුන්නොත් අවුලින් අවුලටපත් වෙලා තවදුරටත් එහාට ප්‍රශ්න දුරට යනවා කියලා තේරුණාම එයාට පාලනය බාර නොගෙන එයාට යන්න කියන්න එයා අල්ලා ගැනීමෙන් වළකින්න වෙනවා. දැන් මෙතන අපි ගලපමු මොකද්ද මේ අරමුණ තුළ සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔබට තේරෙවි. මම මෙහෙම ගලපන්නම්. මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මේ සිද්ධිය තථාගතයන් වහන්සේ වදාහරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා. සෝතංච ගානංච දිවහාච කායෝච මනෝච කියලා පෙන්නනවා තුනක එකතුව මේක කියලා. තුනෙන් එක කාරණයක් ඇසේ ප්‍රසාදය, අනිත් එක බාහිර ප්‍රත්‍ය. නමුත් එන්නේ අතීතේ. මල අතීතය. ඒ මල අතීතයේ විඳින එක තමයි ලෝභ කරනවා, දේශ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා කියන්නේ පස්සපච්චා වේදනා. මෙහි තියෙන එකක් නෙමෙයි. ඒකට අදාළ ඇලීම් ගැටීම් ඇති කරගන්න එක තමයි වේදනාපච්චා තණ්හා. තණ්හාපච්චා උපාදාන. අන්න එහෙම කරන්න ගියාපම වර්තමානයේ එක කරනකොට අනාගත ඵලයක් උපදින්න හේතුත් චිත්තාභ්‍යන්තරයට මේක පටිච්චසමුප්පාද න්‍යාය තුළ වර්තමාන ස්කන්ධ පංචකය තුළ පෙන්නනවා අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් සහ වර්තමාන හේතු පහක් තැබීමක් නම් වූ මෙන්න මේ තුනම තමයි මේ යස්ස පුරේච පච්චාච මච්ඤ්ඤේ කියලා කතා කරන්නේ. ස්කන්ධ පහ තුළම අතීතය, වර්තමානය, අනාගතය ඇත්ත දැක්ක නැති නිසා. ඔන්න ඇත්ත සිද්ධිය. දැන් මෙයා මෙතෙන්ට එකතු වෙලා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, මේ තණ්හාව, මේ දුක අතීතයට එකතු වීම නිසා ඇරුණාම දැන් ආපු එකක් නෙවෙයි. අතීතයට එකතු වුණාම මොකද වෙන්නේ? අනාගත ඵල උපදින්න හේතුවකුත් තියලා තමයි නතර වෙන්නේ සසර හදලා. මෙන්න මේකට කියනවා ආස්වාදේ ආදීනවය කියලා. ඒක තුනේ එක ආස්වාදේ, අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වීම ආදීනවය. දැන් එහෙනම් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙන එක නවත්තන්න මොකද කරන්න ඕන? ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. ආස්වාදයෙන් මිදෙන්න නම් අතීත හේතු වලට එකතු වෙන්නේ නැතුව එතෙන්ට සතිය පාවිච්චි කරලා එයාට යන්න කියන්න වෙනවා. දකින්න වෙනවා එනකොට මෙයා මම එකතු කරගන්න ඕන කෙනා නෙවෙයි කියලා. දැන් බලන්න
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කයෙන් වචනෙන් මේ තමන් හදාගත්ත අතීතේ එන විට ඒකට එකතු නොවෙන්න නෙමෙයිද සිහිය තියෙන්න ඕන කියලා. පුරුදු වෙලා තිබෙන එකතු වෙන්න. නිසා නැවත නැවතත් දියුණු කර ප්‍රඥාවෙන් එයා මල කෙනෙක් එයාත් එක්ක ගියොත් තමයි සතර දුක තියෙන්නේ. එයාට උපන්න කුසල් දුරු කිරීම නම් වූ අරමුණට එකතු නොවීමෙන් අතහරින්න. සංසාරේ මිනිස්සු පුරුදු කරලා නැත්තේ ඕක. ඒ නිසා අසුරු ගසන තැනකින් ඔස්සාගින් මැස්ස යන්න බැරුව ලෝභයෙන් දේශයෙන් මෝහෙන් මස් වෙලා සිහිය නැතුව ප්‍රශ්නේ අවුල් කරගන්නවා. මේකයි වෙන්න ඕන කියන කාරණේ පිළිබඳ අවබෝධයක් නැහැ නිසා අතීතයට වහල් වෙනවා. නම හොඳයි එයාට එකතු වුණේ නැත්තම් මොකද කරන්න ඕනේ? එයාට යන්න වෙනවනේ. එකතු වීමමයි එයාගේ පැවැත්මට ආහාර. එකතු නොවීන් එක තමයි එයාගේ නැවැත්මට ආහාර. මෙන්න මේ එකතු වෙන එක පාලියෙන් හඳුන්වනු ලබනවා ආපු එක ඒතං මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා මගේ මම මගේ ආත්ම කොට ගැනීම හේවත් පංචස්කන්ධය ආත්ම කොට ගැනීම හේවත් ඉමේ පංච උපාදානස්කන්ධය ආපු අතීතය නිත්සක ආත්ම කොට ගැනීමෙන් අනාගතය හදන එක. මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ ඒක තමයි ඔය කළ කරන්නේ. අන්න එහෙමයි අපි දන්නේ නැති වුණාට මේ අතීතයේ විඳවන්න ගිහින් වර්තමානයේ හරහා අනාගතයට සසරක් හදන්නේ. මෙන්න මේ වැඩේට තමයි මේ මොහොතේ මගේ මම මගේ ආත්ම හේවත් සංස්කාරයන් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා මේ ත්‍රිපිටක සූත්‍රවල පෙන්නලා තියෙන්නේ. ඒක නොකර ඉන්න නේද ඕනේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛත අනාත්ත යෝනිසෝ මනසික. අන්න සිහියෙන් මෙනෙහි කරන්න ඕනේ අර අතීතය මගකට මමකට මගේ ආත්මකට නොගෙන එකතු වෙන්නේ නැතුව ඉන්නවට කියනවා අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවසෙන් ගන්නවා කියන්නේ එකතු නොවෙනවා. එතකොට එයා එකතුනේ නැත්නම් යන්න ඕන නේද? එකතු නොවීමෙන් අනිත්‍ය බලනවා එකතු වීමෙන් නිට්ටය වෙනවා. සරලයිද? වැඩි ලේසිද? පුරුදු කරන්න විතරයි නේද ඕන. එකතු වීමෙන් ලෝභ දේශ මොහ වර්ධන බවට පත් වෙනවා. එකතු නොවීමෙන් ලෝභක්කය දේශක්කය මොහක්කය. දැන් එකතු නොවෙන්න නේද මෙතෙන්ද සිහිය යොදන්න ඕන. අන්න එතකොට මොකද වෙන්නේ? කිංචනං ආදානං වෙනුවට අකිංචනං අනාදානං. අර හේතු වලට එකතු වෙන්නේ නැහැ, දැඩිව ගන්නෙ නැහැ. එහෙනම් යත් අතීතම් පහිනන් තන් ටික 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 සෝවාන් සිර රහත් දක්වා උපන්න කුසල් දුරු වෙන්න ගන්නවා. අතීතයක් නම් මල එකක් වෙනවා. නිවීම දැන් තියෙනවා නම් සතරක් හදලා නිවන් යන්න ඕන නැහැ. ඒ නිසා අතීතයට එකතු වෙලා රැවටුනේ නැත්නම් අනාගත හේතු තබන්නේ නැහැ. දැන් මජ්ජේ මැද මොකද්ද? මජ්ජේ නැති කිංචන. දැන් අතීතේ ගන්න නැත්නම් වර්තමානයේ මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රසාදයට ගැටිලා හඳුනා ගැනීමට අවශ්‍ය අතීතයෙන් ගත්තා වූ ලෝභය දේශේ මොහේ රහිත පංචස්කන්ධයක් පහළ වෙලා අනාගතයට බැඳෙන්නේ නැතුව නැති වෙලා යනවා. මජ්ජේ නොතැවර වෙනවා. ඒ අතීතෙන් මිදුණ නිසානේ. ඒක අනාගත ඵලයක් උතුනතු මේ යනවා. ඒවට සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ස්කන්ධ ධර්ම පවතින්නේ. ලෝභයෙන් දේශයෙන් අපිරිසුදු නෙමෙයි කියලා තෝරන නෙවෙයි. දැන් මෙන්න මේ කටයුත්ත කරන්න අරයට යන්න කියන්න මෙතෙන්ට දියුණු කරන්න ආව සිහිය දියුණු කරගත්තාම ඒ සිහිය විසින් සතර ගමන හදන්න පාර දෙන්නේ නැහැ නිදහසෝ නිල්ලනවා. ඉතින් මේකට කියනවා නැවත නැවතත් බලනවායි කියලා. අනුපස්සී විහෙරති. සෝවාන් සිර රහත් දක්වා අනුපස්සී විහෙරති නවත්තන්න බෑ. තුනී වෙනවා තේරේවි. එදි ඒම බලවත් වෙන එක අඩු වෙනකොට නැති දවසට එන්න දෙයක් නැහැ කියලා තේරේවි. එතකොට තේරේවි කතං කරණියන් නාපරං ඉත්තත් ආයත කළතු සියල්ල අවසానයි. අතීතයේ ඇත්තටම මල එකක් බවට පත් වුණා දැන් හිස් කියලා. එන්න දෙයක් නැත්නම් එතන රාග දේශ මොහ ගිනි නැතුව ඇති වර්තමානයේ සහැල්ලුවගේ මුණ ගැහෙනවා ඇති.
අනාගතයට වියවන අනාගතය දක්වා වියන්න අතීතය ඇවිදින් වර්තමානයේ වහන්න නැත්නම් එතන තිබෙන්නා වූ මේ නොයැලෙන නොගැටෙන ස්වභාවය නීවරණ ඉවත් වීමෙන් තිබෙන්නා වූ සාන්ත සැනසෙල්ලක් බව. නාසයේ අත ස්පර්ශ කරන්න පහසුවෙන් මූණ මැද තිබියදී ඔළුවට අත යමින් නාසය අල්ලන්න උත්සාහ කළේ වැරදි පාරකින් බව. ධර්මයේ තේරුම් ගැනීම තුළින් අතීතයේ මරා දමා වර්තමානයේ නිවෙන්න සැනසෙන්න පුළුවන් බව දකිනකොට අනාගත බුදුහාමුදුරුවෝ ගාව ගිහින් මොන නිවනක්ද පැතුවේ කියලා තේරෙවි. ඒක තමයි මම කිව්වේ නාසය අග ස්පර්ශ කරන්න තියෙනවා පහසුවෙන්තර ඔළුව වටේ අත යවලා වද විඳින්න හදනවා. මෙතන මොකද්ද වෙන්නේ? මිනිසුන්ට ආත්මාර්ථකාමී වෙන්න බැරුව යනවා. මිනිසුන්ට අවංක වෙන්න වෙනවා. මිනිසුන්ට අහිංසක වෙන්න වෙනවා. මිනිසුන්ට මානව හිතවාදී වෙන්න වෙනවා. එතකොට මේ සමාජය කොහොම වෙයිද? ඒ සමාජයේ වර්තමානයේ සුදු පිරුවට ඇඳගෙන කරන්නා වූ වංචා මුකුත් කරන්න බැරුව යනවා. ස්වභාවයෙන් මෙයා සොයත පුද්ගලයෙක් වෙනවා. දැන් මේතන සුදු පිරුවට තුනට ඇතුළ කළුයිනේ. හොරය, බොරුව, වංචාව, ගසාකෑම, බොරුව, කපටිකම ආදී කොට ඇති නොයෙක් අර අතීතයට අදාළ කාරණා මගින් ආත්මාර්ථයට කරගන්නම බලනවා හැමතැනම. පේනවාද මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටිය තරම? ලෝකෙම අයිති කරගන්න දඟලනවා. ලෝකේ අයිති කරගන්න දැනීමට ලෝකෝත්තරය අයිති කරගත්තොත් මොනවද අපි මේ කර හිටියේ කියලා තේරෙනවා. එන මේ කරුණ තේරුම් ගන්න වෙනවා. නම් මේ ගාථාවෙන් පෙන්නන අතීත එන්න කොටස නැත්නම් අකිංචන අනාදාන උපාදාන නැත්නම් එයාට බ්‍රාහ්මණයයි කියලා කියනවා. මෙන්න මේ Taman හදාගත්ත කොට දුරු කරන්න උපන්න කුසල් දුරු කරන්න ඒකට එකතු නොවී ඉන්නට ඒක මමත්වෙන් නොගන්ට දියුණු කරන්න ආව සතිය තුල යා මිය යනවා. ඔබටත් මෙම කරුණු පැහැදිලි කර ගැනීම තුළ සිතන තරම් මේ සදහම් මග සංකීර්ණ ගැඹුරු දීර්ඝ නැති බව සහ සරල මිනිසෙකුටත් මේ අක්කෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ අයිවේරේන වේරානේ මේ මොහොත වර්තමානයේ පාවිච්චි කිරීම තුළින් අවේරේනච සම්මන්ති ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙයි. අදාළ කරුණු තේරුම් ගනිමින් දහම් මැස පාදාගෙන අනුගමන ප්‍රතිපදාවක් තුළින් මේ සැනසෙල්ලට හිමිකම් කියන්ට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. බිබිල නන්න පුරාව ගුරුගම්මානයේ රුවන් සේවනයේ පදිංචිව සිටින දැනට මාතර වාසය කරන W.M. මීලී මාග්‍රට් මහත්මිය විසින් දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර 2021 නොවැම්බර් මාස 25 වන දිනට 84 වන ජන්මදිනයේ දෙන W.M. මිලී මාග්‍රට් මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවන සැලසේවා උතුම් තුනුරුනේ ආශිර්වාදයේ නිරතුරුවම ලැබේවා ප්‍රාර්ථනය. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා තුනුරුනේ ආශිර්වාදයේ වටහා ගැනීම තුළ ප්‍රතිපත්තිකාමී වශයෙන් ලැබේවා. බාහිර වශයෙන් නෙමෙයි තේරුම් ගන්න ඕන. පරලොසපත් වූ W.M. මිස්තිනු පෙරේරා ආදරණීය පියාණන්ටත් එල්බිනා පෙරේරා ආදරණීය මෑණියන්ටත් W.H.J.A. පෙරේරා W.H. කරුණාසේන W.H. ගුණපාල සහෝදරයන්ටත් K.M.L. විමල් ගුණසේකර ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු සංසාර ගමනේ පින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනා වූ යම්තක් ඥාති හිත මිත්‍රාදීන් වෙත්නම් මේ මහා පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වී ජීවිතය සැපවත් කරගනිත්වා. සුගතිගාමී වී මතු උපදින භවයකදී මිනිසත් බව ලබා නිවන් මඟ හෙළි කර ගැනීමට හේතු වේවා. සුජීවත් සිටින පවුලේ සියලු දෙනාට සහ සහෝදර සහෝදරයන්ට උදරු මුණුබුරු මිනිමිරියන් ඇතුළු සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය ලැබී නිවන් මඟ පූර්ණේ පිණිස මෙම ධර්ම අවබෝධය හේතු වේවා. ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඔබතුමියන්ගේ අනිකුත් පැතුම් සියල්ල සඵල වේවා. හැම දිනාටම ඉහාත්ම වශයෙන්ම අතීතෙන් මිදීමේ සිහිය පහළ වේවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි.